ඉතාමත් ප්‍රීතිමත් අවස්ථාවක් දෙවියන් වහන්සේගේ වචනය නැවත වාරයක් දෙවියන් වහන්සේගේ සෙනඟ සමග දෙවියන් වහන්සේගේ සභාව සමග බෙදා ගැනීමට ලැබෙන දින අවස්ථාවක්. විශේෂයෙන් මම සමාව යදිනවා මම සාමාන්‍ය දේශනා කරන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. බයිබලය කියවන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් නිසා පොඩි අභියෝගයන් තියෙනවා මට සිංහල භාෂාවෙන් දේශනා කිරීමේදී සහ සිංහල වචනය සිංහල බයිබලයේ කියවීමේ පිළිබඳ මම නිරන්තරයෙන් කරන්නට නිසා එතනදී පොඩි අතපසුවීම් සිදු වෙන්න පුළුවන්. ඒ නිසා මම සුදුනාගෙම සමාව ඉල්ලනවා පොඩි අතපසුවීමක් සිදු වුණොත් එම බයිබලයේ සිංහල බයිබලයේ කියවීමේදී සහ සමහර වෙලාවට මම ඉංග්‍රීසි වචනත් මගේ දේශනාවේදී ඉදිරිපත් කරන්න වෙයි. මොකද දෙවියන් වහන්සේගේ වචනය මම ඉංග්‍රීසි භාෂාවෙන් ඉදිරිපත් කිරීමට ඉදිරිපත් වීමට නෑ තමයි හැමතිස්සෙම කරන්නේ. කලාතුරකින් තමයි සිංහල භාෂාවෙන් දෙවියන් වහන්සේගේ වචන. නමුත් මේ අවස්ථාවේදී හුඟක් සෙනඟ මගින් මම හිතන දෙවියන් වහන්සේගේ වචන සිංහලෙන් බලාපොරොත්තු වෙනවා. මේ දේශනය ඉංග්‍රීසි භාෂාවෙන් කරලා තියෙන්නේ. දැන් ඒක බලා අසන්න පුළුවන්. නමුත් මම හිතුවා මුදෙනගේ ඉල්ලීම් මත නැවත වාරයක් මේ පණිවිඩය සිංහල භාෂාවෙන් ඔබ වෙත ලබා දෙන්න. ඇත්තටම සමහර වෙලාවට මගේ මේ දේශනා මම ඉදිරිපත් කරන දේශනය සමහර වෙලාවට ටිකක් වෙනස් වෙන්න පුළුවන් සාමාන්‍ය ගතානුගතික දෙවියන් වහන්සේගේ පණිවිඩයට වඩා. විශේෂයෙන්ම නොයෙකුත් ක්‍රිස්තියානි සභාව වල තියෙන දෙවියන් වහන්සේගේ පණිවිඩය බෙදා ගැනීමේදී සමහර වෙලාවට ඔවුන්ගේ පණිවිඩයට වඩා හාත්පසින් වෙනත් විදිහට සමහර වෙලාවට මගේ පණිවිඩය දකින්න පුළුවන්. ඒකට හේතු කීපයක් තියෙනවා. මම කතානිගතුක ක්‍රිස්තියානි භක්තිකයෙක් නෙමෙයි. විශේෂයෙන්ම මම බෞද්ධ පරිසරයක හැදිලා බෞද්ධ පවුලක ඉපදිලා බෞද්ධ ආගම තුල සිඳලා අවුරුදු 19 දී දෙවියන් වහන්සේගේ කැඳවීම ලැබලා ඊටපු අන්ධකාර ලෝකෙන් ආලෝකයට ලැබුවේ මම අවුරුදු 19 දී 1976 දී තමයි දෙවියන් වහන්සේ මට අවස්ථාව ලැබුණේ මා හිටපු පසුබිමෙන් ඒ බෞද්ධ පරිසරයෙන් දෙවියන් වහන්සේගේ සත්‍ය සොයා ගැනීමට මාර්ගය සහ අවස්ථාව දෙවියන් වහන්සේ දුන්නා. එතෙන් පටන් දෙවියන් වහන්සේ පිළිබඳ අවබෝධය ලබා ගැනීමේදී මමට නොයෙකුත් ප්‍රශ්න තිබ්බා. හැම විටම මම දෙවියන් වහන්සේගේ සත්‍ය අවබෝධ කරගන්න තමයි උත්සාහ කරේ. ඒ නිසා හැම විටම ආගම් තියෙනවා ලෝකයේ. හින්දු ආගම, බෞද්ධ ආගම, ඉස්ලාම් ආගම, ක්‍රිස්තියානි එකත් ආගමක් තියෙනවා. නමුත් මම ආගමට ඊතරම්වත් ලැබි පුද්ගලෙක් නෙවෙයි. ආගම මිනිස්සු විසින් ගොඩනගපු යම්කිසි ආගමික ක්‍රියාවලියක්. මම ආගමක සිටපු නිසා ආගම පසුබිමින් සිටින නිසා ඒ සිදුවීම නිසා මම විතර මම හුඟක් සභාවලට ගිහිල්ලා අත්දැකලා තියෙනවා. ඒ නිසා මට හැමතිස්සෙම ප්‍රශ්නාර්ථයක් ඇති වුණා. මොකක්ද හරිද? දෙවියන් වහන්සේ කෙනෙක් ඉන්නවද? කොයි වෙන කෙනෙක්ද? මොකද මෙතන හුඟක් තියෙනවා මේ සැඟවිලා තියෙන දේවල්, රහස්‍ය දේවල්. අපි දන්නේ නැති දේවල්, හුඟක් ඒ රහස්‍ය දේවල්, සත්‍ය දේවල් රහස්ගත කරලා අපෙන් සංගවලා තියෙනවා සභාව විසින්, විශේෂයෙන් ආගම විසින්. ඒ වගේම විශේෂයෙන්ම ක්‍රිස්තියානි ආගම විසින් හුඟක් දේවල් මිනිස්යාගෙන් සංගවලා තියෙනවා. මට අවශ්‍ය වුණා විශේෂයෙන්ම දෙවියන් වහන්සේ පිළිබඳ හරි අවබෝධයක් ලබා ගන්න. ඒ නිසා මම නිරන්තරයෙන්ම බැලුවේ විද්‍යාත්මක කෝණයකින් මම බැලුවා. විශේෂයෙන්ම යම්කිසි දෙයක් හරියාකාරව අවබෝධ කරගත්තේ ඒකට යම්කිසි පසුබිමක් තියෙන්න ඕන. ඒකට යම්කිසි හේතුවක් තියෙන්න ඕන. ඒක තමයි අපි බෞද්ධ පරිසරයේ අපි සමහර වෙලාවට ඒ හේතුව පිළිබඳ ටිකක් ගැඹුරට හිතනවා.
ඒ හේතුව නිසා දුව මන් දන්නේ මම නිරන්තරයෙන්ම දෙවියන් වහන්සේ මාව දෙවියන් වහන්සේගේ මාර්ගයට ගත්ත දවසින්ම දෙවියන් වහන්සේ පිළිබඳ හරියාකාර අවබෝධය සත්‍ය අවබෝධ කිරීමට මම නිරන්තරයෙන්ම සැදී පැහැදී සිටියා. ඒ නිසා දුව මන්දා මම ක්‍රිස්තියානි ආගම කියනා වූ ඒ ආගම තුල තිබෙන හුඟක් වැරදි දේවල්, හුඟක් අසත්‍ය දේවල්, හුඟක් ගතහනිකතුක දේවල් මම දැක්කා. ඒක විශේෂයෙන්ම දෙවියන් වහන්සේගේ වචනේ සඳහන් නොවන විදිය. ඒවා එක්කෝ දෙවියන් වහන්සේගේ වචනේ හරියාකාරව අවබෝධ කරගන්න නැතුව එවැනි විශ්වාසවන්ත ක්‍රියාවලියකට ගිහිල්ලා තියෙනවා මේ කට්ටිය. එහෙමනම් විශේෂයෙන්ම තවත් දෙයක් මම කිය යුතුයි. මම බයිබල් ස්කූල් එකටවත් තියොලොජිකල් ස්කූල් එකටවත් ගිහිල්ලා අධ්‍යාපනය ලත් පුද්ගලයෙක් නෙමෙයි. මම වෘත්තියෙන් බැංකුකරුවෙක්. මම විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබලා තියෙනවා. කැලණි විශ්වවිද්‍යාලයේ අවුරුදු 4ක් මගේ Bachelor of Commerce ඩිග්‍රිය මම අරගෙන තියෙනවා. ඊට අමතරව මගේ ඩිග්‍රියෙන් පසු මම වෘත්තියෙන් බැංකුකාරයෙක් නිසා බැංකු ක්‍රියාවලිය කාලේ අවුරුදු 40ක මම පශ්චාත් ඩිප්ලෝමා ලබාගත්ත යුනිවර්සිටිස් කීපයක් තියෙනවා. National University of Singapore එකේ මම පශ්චාත් ඩිප්ලෝමා ලබාගෙන තියෙනවා. ඒ වගේම ඇස්ට්‍රිච් යුනිවර්සිටි විශ්වවිද්‍යාලය ඉංග්ලන්ඩ් වල, ඒ වගේම මෙල්බර්න් යුනිවර්සිටි එකේ, ඒ වගේම වෝටන් පෙනිසිල්වේනියාවේ මේ හැම යුනිවර්සිටි එකකින් මම පශ්චාත් ඩිප්ලෝමාව උපක්‍රමශීලී කල්පනාකරණය පිළිබඳ ලබාගෙන තියෙනවා. නමුත් මම බයිබල් විද්‍යාලයකට ගිහිල්ලත් නැහැ. බයිබල් තියොලොජිකල් ස්කූල් එකට ගිහිල්ලත් නැහැ. නමුත් දෙවියන් වහන්සේ අවුරුදු 40ක් තුල දෙවියන් වහන්සේගේ ගමන් මාර්ගයේ නොයෙකුත් දේවල් දෙවියන් වහන්සේ මට එළිදරව් කරා. දෙවියන් වහන්සේගේ වචනේ. මොකද මම ගැඹුරෙන් දෙවියන් වහන්සේගේ සත්‍ය ලබා ගන්න බලාපොරොත්තු නිසා. ඒ නිසා මගේ දේශනාව තුළ මේ මගේ අත්දැකීමෙන් මා දෙවියන් වහන්සේ මට එළිදරව් කරපු දේවල් පිළිබඳ විද්‍යාත්මක වගේම දෙවියන් වහන්සේගේ එළිදරව්වත් එකමුතු කරලා දෙවියන් වහන්සේගේ වචනේ හරි දේ ඉදිරිපත් කරන්න තමයි මම හැම විටම සූදානම් වෙන්නේ. දැන් මේ දෙවියන් වහන්සේ අපි විශ්වාස කරනා වූ දෙවියන් වහන්සේ කවුද? දෙවියන් වහන්සේ පිළිබඳ තියෙන දැනීම සමහර වෙලාවට ක්‍රිස්තියානි සභාවල ඉතාමත් අල්පයි. ඔස්වල්පයි. දෙවියන් වහන්සේ අවබෝධ කරගන්නේ ඔවුන්ට තියෙන යම්කිසි සභාවක දෙන ඉගැන්වීමක් පදනම් කරගෙන, එහෙම නැත්නම් ඒ සභාවේ තියෙන ඉදිරිපත් කීම පදනම් කරගෙන. නමුත් දෙවියන් වහන්සේ කියන්නේ මේ ලෝකෙම වතන් වහන්සේ පමණක් නෙවෙයි. මුළු ජනතාවම මේ විශ්වයේ සිටින මේ පෘථිවියේ සිටින ජනගහනය වන 7 බිලියන් දැන් ඉන්නවා. ඊට ඉස්සෙල්ලා මම හිතන බිලියන 3ක් 4ක් විතර ඉඳලා තියෙනවා. මේ බිලියන 10ක්ම මැවූ උතන් වහන්සේ පමණක් නෙවෙයි. බයිබලයේ සඳහන් කරනවා දෙවියන් වහන්සේගේ මැවිල්ලට අන්තර්ගත වෙච්ච දේවල්. දෙවියන් වහන්සේ මේ පෘථිවියට පමණක් සීමා වෙච්ච දෙවියන් වහන්සේ නෙවෙයි. පෘථිවිය පමණක් නෙවෙයි දෙවියන් වහන්සේ මැවුවේ. දෙවියන් වහන්සේ මේ විශ්වයම මැවුතන් වහන්සේ. විශ්වය කියන්නේ ඊටාත්ම ඊට ඉස්සෙල්ලත් විශ්වය කියන්නේ ඊටාත්ම සංකීර්ණ, ඊටාත්ම විශාල ව්‍යුහය. මේ විශ්වය අවුරුදු බිලියන 15ක් පමණ කාලයක් තුල දෙවියන් වහන්සේ නිර්මාණය කළා තියෙනවා. බිලියන අවුරුදු 15ක් පමණ
පරණයි අද මේ මුළු විශ්වයම. මේ විශ්වය තුල galaxies, Milky Ways, solar systems, ග්‍රහලෝකාගාර, ග්‍රහලෝක, තාරුකා, ඉර, සමහර වචන මම ඉංග්‍රීසියෙන් කියන ඒ පැහැදිලි කිරීමක් නිසා මට ඒ වචනේ දන්නේ නැහැ සිංහලෙන්. ඒ නිසා ඊ타මත්ම සංකීර්ණ වූ ඊ타මත්ම විශාල වූ ව්‍යුහයක් තියෙන්නේ විශ්වයට. අපේ පෘථිවියේ ඉඳන් 101යි විශ්වය අපි දකින්න පුළුවන්. අපි ස්පේස් ස්ටේෂන් එකට ගියත් අපිට දකින්න පුළුවන් වෙන්නේ විශ්වයේ ඊ타මත්ම ස්වල්ප ප්‍රමාණයක්. අර ස්පේස් ස්ටේෂන් එකක් තියෙන්නේ. ඇස්ට්‍රොනොට්ස්ලා ඊටම ස්වල්ප ප්‍රමාණයක්. නමුත් මේ විශ්වයේ 99%ක්ම අපිට දකින්න බෑ අපේ පිවියසෙන් මේ පෘථිවියේ. නමුත් දෙවියන් වහන්සේ මුළු විශ්වයම මැවූ තරම් වහන්සේ පමණක් නෙවෙයි. දෙවියන් වහන්සේ මේ විශ්වය පාලනය කරනව තරම් වහන්සේ. අපි විශ්වය ගත්තොත් එහෙම විශ්වය ඊටමත්ම සංකීර්ණ වුණත් දෙවියන් වහන්සේ ඊටම සරල ලෙස පරිපාලනය කරනවා. විශ්වය තුල ව්‍යවුල් භාවයක් නැහැ. විශ්වය තුල යම්කිසි සැලසුමක් තියෙනවා. යම්කිසි ක්‍රියා විලාසයක් තියෙනවා. යම්කිසි පාලන ත්‍රන්තයක් තියෙනවා. යම්කිසි වේලාවකට හැම දෙයක්ම සිදුවෙන එකක් තියෙනවා. කිසිම අවුලක් නැහැ. සැලසුමක් තියෙනවා. ඊටාත්ම තේජාන්විත ස්ථානයක්. ඒ විශ්වය තුල අපි දකිනවා ඊටාත්ම හොඳ සැලසුමක් තියෙනවා. හැම දෙයක්ම හැම වෙලාවට විදිනවා. කිසි දෙයක් වෙනස් වෙන්නේ නැහැ. විශේෂයෙන්ම ගත්තොත් එහෙම පෘථුවිය තමා වටේ කැරකිලා ඉර වටේ භ්‍රමණය වෙනවා. ඒ වගේම අපේ සෝලර් සිස්ටම් එකේ අපේ ග්‍රහලෝක සිස්ටම් එකේ මේ ප්ලැනට්ස් 9ක් තියෙනවා. ජුපිටර් තමයි ලොකු ප්ලැනට්. ඒ හැම ග්‍රහලෝකයක්ම සූර්යයා වටේ භ්‍රමණය වෙනවා. ඒ භ්‍රමණය වෙන්න යම්කිසි කාලයක් අවශ්‍යයි. ඒ කාලය කවුද තීරණය කරන්නේ? ඒ කාලය එහෙම භ්‍රමණය වෙන්න යම්කිසි බලයක්, ශක්තියක්, එනර්ජියක් අවශ්‍යයි. කවුද ඒ එනර්ජි එක දෙන්නේ? දැන් මේ භ්‍රමණය වීමේ ක්‍රියාවලිය දවසක්, සුමානයක්, මාසයක්, අවුරුද්දක්, අවුරුද්දක් සිදුවෙන දෙයක් නෙවෙයි. අවුරුදු මිලියන මම කියවාගේ අවුරුදු බිලියන 15ක් මේ දේවල් ඉතාමත්ම සැලසුම් සහගතව සිදු වෙනවා. කාලයට අනුව යම්කිසි පිළිවෙලකට කවුරුත් ගිහිල්ලා ඒවා මේවා කරන්න යන්නේ. අප්සෙට් කරන්න තේරුම් මේවා කියව මේ වෙනස් කරන්න යන්නේ. එතකොට අපිට පේනවා මේ හැම දෙයක්ම මේ විදිහට ඉතාමත්ම මනරම් ලෙස, ඉතාමත්ම අලංකාර ලෙස, ඒ වගේම ඉතාමත් සැලසුම්ගත ලෙස ක්‍රියාත්මක මේ විශ්වය පාලනය කරන්නව තැන් වාසේ තමයි අපේ විශ්වාස කරන දෙවියන් වහන්සේ. මේ දෙවියන් වහන්සේ මෙවැනි විශ්වයක් මැවුව පමණක් නෙමෙයි මේ විශ්වය පාලනය කරනවා. දෙවියන් වහන්සේගේ වචනේ කියනවා විශ්වය පාලනය වෙන්නේ දෙවියන් වහන්සේගේ වචනයෙන් කියලා. ඒ කියන්නේ මේ හැම ග්‍රහලෝකයක්ම හැම සෝලර් සිස්ටම් එකක්ම හැම ගැලැක්සි එකක්ම මිල්කි වේ එකක්ම එවුන්ගේ ක්‍රියාවලිය කරන්නේ දෙවියන් වහන්සේගේ වචනේ තිබ්බා වූ ඒ බල සම්පන්න අනුග්‍රහය සහ නියාමයන් අනුව. ඒ නිසා තමයි ඒ විදිහට සිදු වෙන්නේ. අන්න ඒ වැනි දෙවි කෙනෙක් විශ්වාස කරන එවි කෙනෙක් නිසා තමයි මට දෙවියන් වහන්සේ පිළිබඳ දැනගැනීමේ අවශ්‍යතාවය තව තවත් වැඩි වෙන්නේ. අපි විශ්වාස කරන්නා වූ දෙවියන් වහන්සේව යම්කිසි පොඩි කූඩුවකට දාලා එතන නමස්කාර කරන්න බෑ. මේ දෙවියන් වහන්සේව යම්කිසි ගේකට දාලා පල්ලියකට දාලා පන්සලකට දාලා කෝවිලකට දාලා ඒ කෝවිල ඇතුලේ තමයි මේ දෙවියන් වහන්සේ ඉන්නේ කියලා කරන්න බෑ.
දෙවියන් වහන්සේ පන්සලක් ඇතුළේවත් කෝවිලක් ඇතුළේවත් පල්ලියක් ඇතුළේ දිවත් වෙන දෙවියන් වහන්සේ නෙමෙයි. දෙවියන් වහන්සේගේ ආත්මය තුලින් දෙවියන් වහන්සේ අපේ ශරීරය තුල ජීවත් වෙනවා. නමුත් අපි ගත්තොත් එහෙම ක්‍රියාපොතේ 7 වෙනි පරිච්ඡේදය අත්ලිස් 8 සහ 49 කියනවා. මේකම කියනවා ඒසාය පොතේ 66 වෙනි පරිච්ඡේදයේ පළවෙනි වගන්ති කියන එක තමයි මේ ක්‍රියාපොතේ මේ කියන්නේ. එසේ වුවත් අතින් සිදු ස්ථානවල මහෝත්තමයන් වහන්සේ වාසය නොකරනසේක. ඒ බව දිවසිවරයා මෙසේ කියාත. ඒසාය පොතේ 1:66 ඒ කියන්නේ අහස මාගේ සිංහසුනය, පොළොව මාගේ පාපුටුවය. කෙබඳු ගෘහයක් මට ඉදි කරන්නෙහිද? නොවෙත් මාගේ විවේක ස්ථානය කිවෙක්ද? දෙවියන් වහන්සේ මෙතන අනාගත පත්‍රය කියනවා ඒසාය පොතේ 66:1 අතින් සෑදූ ස්ථානවල මහෝත්තමයන් වහන්සේ වාසය කරන්නේ නැත. දෙවියන් වහන්සේගේ එහෙම නැත්තම් වාසය කරන මේ විශ්වය තුලම දෙවියන් වහන්සේගේ අභිමුඛය තියෙනවා. දෙවියන් වහන්සේගේ අභිමුඛය මේ මුළු විශ්වය තුලම අර අපිට දකින්න පුළුවන් 100ට එකක් අපිට දකින්න පුළුවන් 99ක් තුලම දෙවියන් වහන්සේගේ අභිමුඛය තියෙනවා. දේව අභිමුඛය. එපමණක් නෙමෙයි මෙතන කියනවා ආස මාගේ සියසුනේ. ආස කියන්නේ විශ්වය. ස්වර්ගය කියලා දෙවියන් වහන්සේගේ වචනේ ඉංග්‍රීසියෙන් කියන heavens කියලා. heavens කිව්වම විශ්වය. විශ්වය මාගේ සියසුනේ. පෘථිවිය මාගේ පාපුටුවය. මාගේ පාද තියෙන තාලෙ තමයි පුටුව. එහෙමනම් එවැනි දෙවියන් වහන්සේ කෙනෙක්ට අපිව කූඩුවකට දාලා නමස්කාර කරන්න පුළුවන්. එතනදී තමයි හුඟක් ආගමික සංස්කෘතියක් බිහි වෙලා තියෙන්නේ ආගමික අනුව. ආගමික සංස්කෘතිය බිහි කිරීමේදී දෙවියන් වහන්සේ යම්කිසි ඔබ්ජෙක්ට් එකක් ඇටියට ඉදිරිපත් කරන්න ඕන මිනිස්සුන්ගේ ඒ මනසට යම්කිසි සැටිස්ෆැක්ෂන් එකක් යම්කිසි ප්‍රබෝධයක් ලබා දෙන්න. ඒ නිසා තමයි හුඟක් ආගම්වල අපි දකින්න පින්තූරයක්. යේසුස් වහන්සේගේ පින්තූරයක් වෙන්න පුළුවන්. වෙන කාගේ හරි පින්තූරයක් වෙන්න. නැත්නම් ස්ටැචු එකක්. පිළිමයක්. ගහක් ගලක්. ඒ වගේ নমස්කාර කිරීමට යම්කිසි ස්ථානයක් සහ ඔබ්ජෙක්ට් එකක් අවශ්‍යයි. නමුත් මේ මහෝත්තම දෙවියන් වහන්සේ එවැනි ඔබ්ජෙක්ට් එකක් නෙවෙයි. එදා යේසුස් වහන්සේ සහ සමාරිය ස්ත්‍රිය මේ පිළිබඳව සාකච්ඡා කිරීමේදී සමාරිය ස්ත්‍රිය යෝහන් 4 වෙනි වගන්ති පරිච්ඡේදය. සමාරිය ස්ත්‍රිය දෙවියන් යේසුස් වහන්සේගෙන් අහනවා අපේ සමරතුරුන් කියලා තියෙනවා මේ කන්දේ නමස්කාර කරන්න. නමුත් ඔබ ඉදිවුවන් කියනවා යෙරුසලමේ නමස්කාර කරන්න. නමුත් යේසුස් වහන්සේ හැට කිව්වා ස්ත්‍රිය මම උඹට එකක් කියනවා. මොකද්ද? නුඹලා නමස්කාර කරනවා නුඹ නමස්කාර කරන විදිය දන්නෙත් නැහැ ක්‍රමය දන්නෙත් නැහැ නමස්කාර කරන්නේ කාටද කියන එක දන්නෙත් නැහැ. නමුත් මා උඹලට එකක් කියනවා. කාලේ පැමිණෙන්නේ දෙවියන් වහන්සේට එහෙම නැත්නම් දේව පියාණන් වහන්සේට නමස්කාර කරන්නේ සත්‍යයෙන් සහ ආත්මයෙන් කියලා. දෙවියන් වහන්සේ ආත්මයක්. දෙවියන් වහන්සේ ආත්මයක් නිසා දෙවියන් වහන්සේ නමස්කාර කර යුත්තේ සත්‍යයෙන් සහ ආත්මයෙන්. අන්න ඒ බලාපොරොත්තුව නිසා අන්න ඒ එල්ලේ නිසා මම නිරන්තරයෙන්ම බැලුවා කොහොමද මොකද්ද මේ සත්‍යය? දෙවියන් වහන්සේට සත්‍ය නමස්කාර කරනවා අපි සත්‍ය හොයාගන්න ඕන. බොරුවෙන් ඈත් වෙන්න ඕන. ගතානිකද දේවල් වලින් ඈත් වෙන්න ඕන. බොරුවෙන් ඈත් වෙලා ගතානිකද දේවල් ඈත් වෙලා සත්‍ය හොයාගෙන සත්‍යය සත්‍ය දැනගෙන සත්‍යයෙන් ආත්මය තුලින් තමයි සත්‍ය හොයාගන්නේ. ඒ නිසා අපි මේ පිළිබඳ හොඳ අවබෝධයකින් නිරන්තරයෙන්ම සිටිය යුතුයි. ඒ නිසා අපි විශ්වාස කරන්නා අපි
බලාපොරොත්තුෙන් සිටිනා වූ අපි නිරන්තරයෙන්ම දෙවියන් වහන්සේට කැපවිච්ච සෙනඟක් හැටියට කැඳවිලා දෙවියන් වහන්සේ කැඳවීමත් සෙනඟක් හැටියට අපි බලන්න ඕන කවුද මේ මහෝත්තම දෙවියන් වහන්සේ කියලා. මම අද විශේෂයෙන් තෝරාගත්තා දෙවියන් වහන්සේගේ වචනය පිළිබඳ හොඳ දෙයක් ඉදිරිපත් කිරීමට. එෆෙසි පොතේ පළවෙනි පරිච්ඡේදයේ මම ඉස්සෙල්ලා කියන්න දෙවෙනි පරිච්ඡේදයේ කොටසක් තියෙනවා. පළවෙනි පරිච්ඡේදයේ 17 වෙනි වගන්තියේ සිට 23 දක්වා. තේජසේ පියාණන් වූ අප ස්වාමී වූ වන යේසුස් වහන්සේගේ දෙවියන් වහන්සේ උන්වහන්සේ අවබෝධ කරගැනීමේ පිණිස ප්‍රඥාව සහ විදර්ශන ශක්තිය ඔබට දෙන මෙන් මම යාඥා කරනවා. තවද උන්වහන්සේගේ කැඳවීම බලාපොරොත්තුව කිමෙක්ද කියාත් සදාවන්තයන්ට හිමිවන තේජාන්විත උරුමේද ධන සම්භාරය කිමක්ද කියාත් ඇදලිවන්තය වන අප තුළ ක්‍රියා කරනසේක. උන්වහන්සේගේ බල පරාක්‍රමයේ උදාර බව කිමෙක්ද කියා ඔබ දැනගන්නා පිණිස ඔබගේ මනස සැදෙනසේ මම යාඥා කරමි. දෙවියන් වහන්සේගේ ඒ වික්‍රමාවන්ත බල පරාක්‍රම නම් උන්වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ මරණින් උත්ථාන කර ස්වර්ග ලෝකෙහි සුවකීය දකුණු පස සිංහාසනාරූඪ කිරීමෙන් උන්වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේ ඉටු කළ ක්‍රියාකාරී බලයමය. ක්‍රිස්තුස් වහන්සේ සියලු අධිපතින්ටත් බලධාරීන්ටත් පරාක්‍රමවලටත් අධිකාරීන්ටත් එසේම මේ යුගයේ පමණක් නොවේ මතු පැමිණෙන යුගයන්ට නම් කළ හැකි තාත් සියලු ප්‍රභූ නාමයන්ට ඉහළින් වැජබෙනසේක. දෙවියන් වහන්සේ සියලු දේ ක්‍රිස්තුස් වහන්සේගේ පාදවලට යත් කර උන්වහන්සේගේ ස්වභාවයේ මහෝශක්‍ය නායකත්වයේ කොට පත් කළසේක. උන්වහන්සේ සභාව උන්වහන්සේගේ ශරීරයේ සුදුසු හිසවන සියල්ල බද්ධ කරන ක්‍රිස්තුස් වහන්සේ සම්බන්ධ කරන විට එකම ස්වර්ණ සම්පූර්ණයක් විය. නැවත වාරයක් මම කියවන එෆෙසි පොතේ දෙවෙනි පරිච්ඡේදයේ 6 වෙනි වගන්තියේ සිට 10 වෙනි වගන්තිය දක්වා. තවද දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ තුලින් උන්වහන්සේ සමග අප උත්ථාන කර උන්වහන්සේ සමග සංගලෝෙහි අපිට අසුන් ගැනීමට සැලසූසේක. එසේ කලේ ක්‍රිස්තුස් වහන්සේ තුල අපට දැක් වූ කරුණාව කරනකොට උන්වහන්සේගේ ප්‍රසාදයේ වරප්‍රසාදයේ ධනස්කම්භාරය මතු යුගවලට පෙන්වන පිණිස ඔබ ගැලවී සිටින්නේ දේව වරප්‍රසාදයේ මගින් වූ ඇදහිම කරනකොටගෙන. ඒ ඔබේ ක්‍රියාවලියක් නෙවෙයි. දෙවියන් වහන්සේගේ දීමනාව. ගැලවීම පුණ්‍යා ක්‍රියාවලිය ප්‍රතිඵලයක් නොවන බැවින් කිසිවෙකුට පාරක් කිරීමේ ඉඩක් නැත. මන්ද අප වනාහි යහපත් ක්‍රියා කරන පිණිස දෙවියන් වහන්සේ විසින් ක්‍රිස්තුස් වහන්සේ තුල මවනු ලැබූ මැවිලි වෙමු. ඒ යහපත් ක්‍රියාවලිය කරන පිණිස දෙවියන් වහන්සේ කල්තිය අපිව සූදානම් කරනවා. මෙතන ලොකු එළිදරව් කීපයක් තියෙනවා. අන්න ඒ බෙදා ගන්න තමයි දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීමම සූදානම් වෙනවා. එෆෙසි පොතේ පළවෙනි පරිච්ඡේදයේ කියනවා තේජසේ පියාණන් වූ තේජසේ දෙවියන් වහන්සේගේ තේජසේ පියාණන් වූ අප ස්වාමී යේසුස් වහන්සේගේ දෙවියන් වහන්සේ උන්වහන්සේව අවබෝධ කර ගැනීමට තේරෙනවද? දෙවියන් වහන්සේව අවබෝධ කර ගැනීම පිණිස ප්‍රඥාව සහ විදර්ශන ශක්තිය ඔබට දෙන මෙන්න. දෙවියන් වහන්සේ මේ තේජසේ මහෝත්තම තේජසේ පියාණන් අපගේ ස්වාමින් වහන්සේ මහෝත්තම ස්වාමින් වහන්සේ මේ තේජසේ
දෙවියන් වහන්සේගේ තේජස දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේගේ දෙවියන් වහන්සේ උන්වහන්සේව අවබෝධ කර ගැනීමට දෙවියන් වහන්සේව අවබෝධ කරගන්න ඕන. අපි සියලු දෙනාටම අද උඟක් ක්‍රිස්තු බක් කියන්නේ දෙවියන් වහන්සේ පිළිබඳ අවබෝධයක් නැහැ. දෙවියන් වහන්සේව අවබෝධ කරගන්නේ උන්ට ලැබෙන වරප්‍රසාද සහ ආශිර්වාද මත. උන්ට රැකියාවට යාඥාව උන්ට යාඥාවට පිළිතුරක් ලැබෙනවා නම් ඔවුන්ට යම්කිසි ද්‍රව්‍යමය ආශිර්වාද ලැබෙනවා නම් ඒ තුලින් දෙවියන් වහන්සේ අවබෝධ කරගන්නවා. ඒ දේ ලැබෙන්නේ නැත්නම් දෙවියන් වහන්සේ අවබෝධ. දෙවියන් වහන්සේ ඊටාත්ම මේ අර සැන්ටා ක්ලොස් මෙන්ටැලිටි කියන දෙවියන් වහන්සේ අවබෝධ කරගන්නේ. නත්තල් පප්පා විදියට දෙවියන් වහන්සේ අවබෝධ කරගන්නේ. නමුත් මේ දෙවියන් වහන්සේ ඊටාත්ම තේජස්සේ පියාණන් වහන්සේ. දෙවියන් වහන්සේගේ තේජස මේ ලෝකෙ නෙමෙයි ප්‍රකාශ වෙන්නේ. දෙවියන් වහන්සේ අපි විතරක් නෙමෙයි මවලා තියෙන්නේ. දෙවියන් වහන්සේගේ මැවිලි මේ ගස් කොළන් මුහුද මේ ලෝකෙ පමණක් නෙමෙයි මේ පෘථිවි ඊටමත් කුඩා ග්‍රහලෝකයක්. පෘථිවිය ගත්තොත් එහෙම. පෘථිවිය ඊටමත්ම කුඩා ග්‍රහලෝකයක්. විශ්වයේ තියෙන අනිකුත් දේවල් බැලුවම ඊටමත්ම කුඩායි. නමුත් දෙවියන් වහන්සේගේ තේජස මුළු විශ්වයේම විහිදිලා තියෙනවා. මුළු විශ්වයේම විහිදිලා තියෙනවා. ඒ නිසා තමයි පෞලතුමා කියන්නේ උන්වහන්සේව අවබෝධ කර ගැනීම පිණිස ප්‍රඥාව සහ විදර්ශන ශක්තිය දෙවියන් වහන්සේගේ ආත්මය තුළින් අපට ලැබිය යුතුයි. ප්‍රඥාව සහ විදර්ශන ශක්තිය. මොකද මේ මෞංකාර තනන් වහන්සේගේ තේජසේ පිළිඹු වෙන්නේ මේ ලෝකෙ පමණක් නෙවෙයි. මේ මුළු විශ්වයේම ක්‍රියාවලිය අවබෝධ කරගන්න අපිට අවශ්‍යයි. ඒ නිසා තමයි එතුමා කියන්නේ මේ අපගේ තේජසේ මහිමය. දෙවියන් වහන්සේගේ තේජස කොහොමද ප්‍රකාශ වෙන්නේ? අපිට අඳින්න බෑ දෙවියන් වහන්සේගේ තේජස. අපිට මේ ස්ටැචුව එකකින් මවලා පෙන්눔 කරන්න බෑ. ඩ්‍රොයින් එකකින් අඳින්න බෑ. මයිකල් ඇන්ජලෝට උන දෙවියන් වහන්සේගේ තේජස අඳින්න බෑ. හොඳම ආටිස්ට් කෙනෙක් වුණත් එයාට දෙවියන් වහන්සේගේ තේජස අඳින්න හැකියාවක් නැහැ. තේජස ප්‍රකාශ කරන්න විදියක් නැහැ. ක්‍රිස්තුස් වහන්සේ ප්‍රකාශ වුණේ express image of the invisible God. නොපෙනෙන දෙවියන් වහන්සේගේ පෙනීමේ ස්වરૂපය දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ ප්‍රකාශ වුණේ ගැලවුම් කාර්යයක් ඇරෙන්න. මිදුම් කාර්යයක් ඇරෙන්න. නමුත් ඒක తాවකාලික ක්‍රියාවලියක්. දෙවියන් වහන්සේගේ කාලේ ගත්තොත් එහෙම අපි ඉන්නේ අවුරුදු 6000ක කාලයක්. නමුත් දෙවියන් වහන්සේගේ කාලේ මනින්න ගියාම 6000කට වඩා පරිණත කාලයක් තියෙනවා. මම කතා කරේ මුළු විශ්වයටම මිලියන නෙමෙයි බිලියන 15ක්. බිලියන 15ක්. එහෙමනම් බිලියන 15කට විශ්වයට කාලයක් තියෙනවා නම් බිලියන 15ක අතීතයක් සහ වර්තමානයක්. එච්චර කාලයක් තියෙනවා නම් මේ අවුරුදු 6000 කියන්නේ කුතාමත්ම තම ස්වල්ප කාලයක් නේ. ඒ නිසා සහෝදර සහෝදරිනි මේ දෙවියන් වහන්සේගේ තේජස දෙවියන් වහන්සේගේ මැවුමේ තේජස පිළිබඳ අවබෝධ කරගන්න අවශ්‍යයි. ඒක අවබෝධ කරගන්න වුණොත් තමයි අපිට පුළුවන් දෙවියන් වහන්සේගේ කැඳවීමේ තියෙන ඒ වාග්ය සම්පන්න භාවය අපිට අවබෝධ කරගන්න. දෙවියන් වහන්සේගේ කැඳවීමේ වාග්ය සම්පන්න භාවයක් තියෙනවා. ඒක හැමෝටම ලබා ගන්න බෑ. දෙවියන් වහන්සේ විසින් තෝරාගත්ත වූ සෙනඟට තමයි දෙවියන් වහන්සේ කැඳවීම ලැබෙන්නේ. ඒ නිසා සහෝදර සහෝදරිනි දෙවියන් වහන්සේ පෞලතුමාට මේ ඉල්දරව ලැබුණ නිසා තමයි තුමා කතා කරන්නේ. එවිසි පොතේ. එතකොට මේ තේජසේ පියාණන් දෙවියන් ස්වාමීන් වහන්සේ විශ්වාසයෙන් දෙවියන් වහන්සේ උන්වහන්සේ අවබෝධ කර ගැනීමට ප්‍රඥාව සහ විදර්ශන ශක්තිය අපිට ඒ විදර්ශන ශක්තිය ප්‍රඥාව ලබා ගන්න හැකියාව ලැබෙන්නේ දෙවියන් වහන්සේගේ ආත්මය තුළ. දෙවියන් වහන්සේ මේ අවස්ථාව අපි සියලු දෙනාටම ලබා දීලා තියෙනවා. දෙවියන් වහන්සේ
කිසි දෙයක් හඟවන්න බලාපොරොත්තු වෙන සිට තන වහන්සේ නෙමෙයි. අපිට දැනගත යුතු දේ දෙවියන් වහන්සේ ඒ අවස්ථාවේදී ඒ ක්‍රමයට දැනගත යුතු සාසන. අපි නිරන්තරයෙන්ම බලාපොරොත්තු වෙන්න ඕන මේ මහෝත්තම දෙවියන් වහන්සේ දැනගත්තොත් තමයි අපිට පුළුවන් වන්නේ ඒ එතුමාගේ බලය ශක්තිය එතුමා අපිට අප වෙනුවෙන් කරන්නා වූ දේ පිළිබඳ අවබෝධ කරගන්න. නැත්තම් අපි දෙවියන් වහන්සේව ලිමිට් කරනවා, සීමා කරනවා. මෙතනට ගියොත් තමයි දෙවියන් වහන්සේ හම්බ වෙන්න පුළුවන්. මේ සේවක මේ පූජකයා තුලින් පමණ දෙවියන් වහන්සේ අවබෝධ කරගන්න පුළුවන්. මේ පාස්ටර් තුලින් පමණ දෙවියන් වහන්සේ අවබෝධ කරගන්න පුළුවන්. මේ සභාව තුලින් පමණ. එන්නේ මේ වෙරි සීමාවන් බාන්දර අපි දාලා අපි දෙවියන් වහන්සේව සීමා කරලා තියෙනවා යම් කිසි අපිට ඕන විදියට සකස් කර ගැනීම. නමුත් දෙවියන් වහන්සේ එහෙම කූඩුවකටවත් යම් කිසි සභාවකටවත් යම් කිසි ආගමකටවත් යම් කිසි පන්සලකටවත් නම් පල්ලියකටවත් කෝවිලකටවත් සීමා කරන්න බෑ. ඒ හැම දෙයක්ම මිනිස්සය විසින් මැව්වා වූ හැම ආගමක්ම මිනිස්සය විසින් නිර්මාණය කරපු දෙයක්. දෙවියන් වහන්සේ ආගම නිර්මාණය කළා නෑ. දෙවියන් වහන්සේ නිර්මාණය කළා තියෙන්නේ දෙවියන් වහන්සේගේ විශ්වයත් දෙවියන් වහන්සේගේ මිනිස්සය. මිනිස්සය විසින් ඔවුන්ගේ අවශ්‍යතාවයන් తాවකාලික ශාරීරික මානසික අවශ්‍යතාවයන් ලබා ගැනීම උදෙසා දෙවියන් වහන්සේ කෙනෙක් නිර්මාණය කරගෙන ඔවුන් ඒ දෙවියන් වහන්සේට නමස්කාර කරනවා. නමුත් මහෝත්තම දෙවියන් වහන්සේ ඒ වගේ බොක්ස් එකකට, ඒ වගේ කූඩුවකට, ඒ වගේ ස්ථානයකට දාලා ඒගොල්ලන්ට මොන විදිහට හසුරවන්න පුළුවන් තරම් වහන්සේ කෙනෙක් නෙමෙයි. ඒ නිසා තමයි මෙතනදී කියනවා තවද උන්වහන්සේගේ කැඳවීම බලාපොරොත්තු කිමෙක්ද කියා. කැමි එතුමාගේ කැඳවීමක් තියෙනවා. ඒ එතුමාගේ කැඳවීමේ බලාපොරොත්තු කිමෙක්ද කියා සදාවතුන්ට හිමිවන තේජේ උරුමය. තේජාන්විත උරුමේ ධන සම්භාරය. මේකට ඉංග්‍රීසියෙන් වචනෙන් කිව්වේ the glory of his inheritance. The glory of his inheritance. තේජාන්විත උරුමේ ධන සම්භාරය තමයි මේ කැඳවුමේ කට්ටියට ලබා දෙන්න සූදානම් කරලා තියෙන්නේ. දෙවියන් වහන්සේගේ කැඳවීමක් යම් කොට්ටාසයක් ලැබුණා යම් පුද්ගලයෙක් පුද්ගල කණ්ඩායමක් මුළු විශ්වයේ මුළු මේ ලෝකයේ තුලම යම් කිසි පුද්ගලයෙක් සහ පුද්ගල කණ්ඩායමකට මේ කැඳවීමට අවස්ථාව ලබා ගත්තා නම් ඒ කැඳවීම ලබා ගත්තා පුද්ගලයන්ට තියෙන බලාපොරොත්තුව තමයි එතුමාගේ තේජාන්විත උරුමේ ධනස්කම්භාරය අත්කර ගැනීමේ උරුමකාරය බවට පත් වෙනවා. නමුත් ඒ උරුමය අත්කර ගන්න ප්‍රථමයෙන් යම්කිසි ක්‍රියාවලියකට නතු වෙන්න ඕන. ඒ තමයි පවුල්තුමා දෙවෙනි එෆෙසි පොතේ දෙවෙනි පරිච්ඡේදයේ සඳහන් කරන්නේ. තවද දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ තුලින් උන්වහන්සේ සමග අප උත්ථාන කර උන්වහන්සේ සමග ලෝවී අපිට අසුන් ගැනීමට සැලසුසේක. සංගලෝවේ අපිට අසුන් ගැනීම සැලසුවා. එසේ කලේ ක්‍රිස්තුස් වහන්සේ තුල අපට දැක් වූ කරුණාව කරනකොටගේ එතුමා උන්වහන්සේගේ වරස් ප්‍රසාදයේ දරස් මෙතන තව එකක් තියෙනවා. උන්වහන්සේගේ තේජාන්විත උරුමේ දනස්කම්භාරය වගේම මෙතන සඳහන් කරනවා උන්වහන්සේගේ කරුණාවේ මහා දනස්කම්භාරය. මහා දන සම්භාර. දෙවියන් වහන්සේගේ කරුණාව නිසා තමයි අපිට ගැලවීම ලැබිලා තියෙන්නේ. අපිට කැඳවීම ලැබිලා තියෙන්නේ. අපිට මුදවීම ලැබිලා තියෙන්නේ. මෙතන පැහැදිලිව කියනවා ඔබ ගැලවී සිටින්නේ දේව වරප්‍රසාදයේ කරන කොටගෙන
ඌ ඇදහිම කරකොටගෙන ඒ ඔබේ ක්‍රියාවලියක් නොවේ. දෙවියන් වහන්සේගේ දීමනාවක්. දෙවියන් වහන්සේගේ දීමනාවක් කරනකොට තමයි අපිට මේ කැඳවීම තියෙන්නේ. අපේ ගැලවීම අපි වැඩ කළා මහන්සිලා ගත්ත දෙයක් නෙමෙයි. දෙවියන් වහන්සේ යේසුස් වහන්සේගේ මරණය කටකරගෙන යේසුස් වහන්සේගේ ඒ ජීව පූජාව කරනකොටගෙන අපිට ලේ තුලින් යේසුස් වහන්සේගේ ලේ වැගිරීම තුලින් අපිට ගැලවීම සහ මුදවා ගැනීම ඇතිලා තියෙනවා. ඒක දෙවියන් වහන්සේගේ. ඒ තුල ඒ සිදු වුණා යේසුස් වහන්සේ මේ ලෝකයට පැමිණලා එතුමා එවැනි පූජාවක් ඉටු කළා අපිට ගැලවීම ලබා දුන්නා. නමුත් ඒ ගැලවීම ලබා දීම පමණින්ම අපිට ඒ යේසුස් වහන්සේ ඒ කරපු පූජාව කරපු පමණින්ම අපිට ගැලවීම ලැබෙන්නේ නැහැ. අපිට යේසුස් වහන්සේගේ කරුණාවේ ධන සම්භාරය අපි ලබා ගත යුතුයි. දෙවියන් වහන්සේගේ කරුණාවේ ධන සම්භාරයක් තියෙනවා. ඒ කරුණාවේ ධන සම්භාරය යේසුස් වහන්සේගේ ඒ පූජාව තුලින් අපි අත්දකින්න ඕන. ඒ පූජාව තුලින් දැකුණොත් යේසුස් වහන්සේගේ දෙවියන් වහන්සේගේ කරුණාව යේසුස් වහන්සේ තුලින් තමයි අපිට ප්‍රකාශ කළේ. දෙවියන් වහන්සේගේ කරුණාව. දෙවියන් වහන්සේගේ කරුණාව නිසා තමයි අපිට මුදවා ගැනීමේ මාර්ගයක් සැලසුනේ. යේසුස් වහන්සේ ඇවිල්ලා අපිව කුරුසෙන් පූජා කරලා අපිව මේ ග්‍රහණයෙන්, මේ වහල්භාවයෙන්, මේ පාපිෂ්ඨ වහල්භාවයෙන් අපිව මුදව ගත්තේ. එතෙන් පටන් අපිට අවශ්‍යයි මේ කරුණාවේ ධන සම්භාරයට පංගුකාරය වෙන්න. මොකද 10 වෙනි වගන්තිය කියන අපි වනාහි යහපත් ක්‍රියා කරන පිණිස දෙවියන් වහන්සේ විසින් ක්‍රිස්තුස් වහන්සේ තුල මවනු ලැබෙන මැවිලි වෙමු. ඒ යහපත් ක්‍රියා කරන පිණිස දෙවියන් වහන්සේ කල්තිය අපිව සූදා. දෙවියන් වහන්සේගේ කරුණාව අපි අත්දකින්න ඕන මොකද දන්නවද? දෙවියන් වහන්සේ අපිව යම්කිසි සූදානම් කිරීමක් කරනවා. මොකටද මේ සූදානම් කිරීමක් කරන්නේ? සූදානම් කිරීමක් කරන්නේ අපිව යම්කිසි මාස්ටර්පීස් එකක් කරන්න. අපිව යම්කිසි සම්පූර්ණත්වයකට ගේන්න. යේසුස් වහන්සේ කුරුසේ මැරෙනවා පමණක් නෙමෙයි. නැවත නැගිටිනවා පමණක් නෙමෙයි. එතුමාගේ ආත්මය නැවත වාරයක් අපිට ලබා ගන්න සලස්වන. මොකද අපි අර මොඩල් එක ඔරිජිනල් මොඩල් එක වෙන්න. ක්‍රිස්තුස් වහන්සේගේ ස්වරූපය ගන්න ඕන අපි. ක්‍රිස්තුස් වහන්සේගේ ස්වරූපය ගත්තොත් තමයි ඒ ක්‍රිස්තුස් වහන්සේගේ ඒ කරුණාවේ ධන සම්භාරය අපිට අත්දකින්න පුළුවන්. දෙවියන් වහන්සේගේ කරුණාවේ ධන සම්භාරය තුල ක්‍රිස්තුස් වහන්සේ තුල තියෙනවා. ඒ ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසේ මැරීමේ ක්‍රියාවලිය ලේ වැගිරීම පමණක් නෙමෙයි. නැවත නැගිටලා එතුමාගේ ආත්මය නැවත අපිට ලබා දීලා තියෙනවා. ඒ ආත්මය තුල තියෙන්නේ මොකද්ද? දෙවියන් වහන්සේගේ වාක්‍ය, දෙවියන් වහන්සේගේ වචනය. එතකොට අපේ තුලට දෙවියන් වහන්සේගේ වචනේ පැමිණෙනවාම දෙවියන් වහන්සේ යම්කිසි ක්‍රියාවලියක් අපිට කරනවා. මොකද්ද ක්‍රියාවලිය? අපිව සූදානම් කරනවා. අපිව සූදානම් කරන්නේ මොකටද? යේසුස් වහන්සේගේ ඒ මාස්ටර්පීස් එක, ඒ මොඩල් එකට අපිව කරුණාවේ, ඒක තමයි කරුණාවේ ධන සම්භාරය. දෙවියන් වහන්සේගේ කරුණාවේ ධන සම්භාරය කියන්නේ අපි සියලු දෙනාම අර ඔරිජිනල් මොඩල් එකට යන්න ඕන. ඒ මොඩල් එකට යෑමේ ක්‍රියාවලිය කරන්නේ මමවත් වෙන කවුරුවත් නෙමෙයි. දෙවියන් වහන්සේගේ ආත්මය. දෙවියන් වහන්සේගේ ආත්මය තුල තමයි දෙවියන් වහන්සේගේ වාක්‍ය තියෙන්නේ. වචනේ තුල. ඒතකොට දෙවියන් වහන්සේගේ වාක්‍ය ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේගේ අපේ ඔරිජිනල් මැවිල්, ඔරිජිනල් ස්ටේටස් එක, යේසුස් වහන්සේගේ ස්ටැචර් එකට, මෙෂර් එකට, දෙවියන් වහන්සේගේ සම්පූර්ණත්වයට, යේසුස් වහන්සේගේ සම්පූර්ණත්වයට අපිව ගේනවා. එතන තමයි ඒ සම්පූර්ණත්වය වුණා වෙන්න නම් යම්කිසි ක්‍රියාවලියක් තියෙනවා. ඒකට යම්කිසි ස්ටේජ් එකක් තියෙනවා, ඒජ් එකක් තියෙනවා, යම්කිසි පිළිවෙතක් තියෙනවා. පියවරෙන් පියවර සුද්ධාත්මයන් වහන්සේගේ ක්‍රියාවලිය කරනකොට දෙවියන් වහන්සේගේ වචනේ අනුග්‍රහය ලබන අපි නිරන්තරයෙන්ම දෙවියන් යේසුස් වහන්සේගේ ඒ ඔරිජිනල් ස්ටේටස් එකට එන්න ඕන. මොකද දෙවියන් වහන්සේ මේ අනුග්‍රහය අපිට දීලා තියෙන්නේ. මේ කරුණාවේ ධන සම්භාරය අපිට දීලා තියෙන්නේ
අපිට නිකන් මේ සභාවකට ගිහිල්ලා බයිබලෙ කියවලා නැවත වාරයක් ඇවිල්ලා මේ බ්ලෙසියක් අරගෙන එහෙම නෙවෙයි. පවුලුතුමා කියනවා ක්‍රිස්තුස් වහන්සේ නුඹ තුල නිර්මාණය වෙන්න ඕන කියලා. Express image of the invisible God. Christ be formed in you. Christ be formed in you. ක්‍රිස්තුස් වහන්සේ ඔබ තුල නිර්මාණය වෙන්න ඕන. ඒක තමයි කරුණාවේ ධන සම්භාරය. මේක තමයි ඉස්සුවා කියන්නේ. The riches of his grace. The riches of his grace. කරුණාවේ ධන සම්භාරය. කරුණාවේ ධන සම්භාරය නැත්නම් riches of his grace කියන්නේ සුද්ධාත්මයන් තුලින් අපගේ ජීවිතය සුද්ධාත්මයන් තුලින් දෙවියන් වහන්සේගේ වචනය අපි තුලට කිඳා බහැලා අපිව වෙනස් කරලා අපිව ක්‍රිස්තුස් වහන්සේගේ ඒ අනුරූපයට සමාන කිරීමයි. අන්න ඒ ක්‍රියාවලිය සිදු වෙන විට අපි තුල සම්පූර්ණයක් ඇති වෙනවා. එතකොට තමයි දෙවියන් වහන්සේ මෙතන කියන්නේ දෙවියන් වහන්සේ තේජසේ පියාණන් වූ දෙවියන් වහන්සේ අපිට එවැනි එතුමාගේ කැඳවීමක් තියෙනවා නම් එතුමා පිළිබඳ හරි අවබෝධය අපිට ලබා ගන්න පුළුවන්. මේ තේජසේ පියාණන් වූ දෙවියන් වහන්සේ අවබෝධ කර ගැනීමේ ප්‍රඥාව සහ විදර්ශන ශක්තිය අපිට ලැබෙනවා මෙන්න මේ පළමු ක්‍රියාවලියට ගියාම. ඒ ලබාගත්තා වූ විදර්ශන ශක්තිය තුළින් මගේ කැඳවීම මොකක්ද කියලා මම අවබෝධ කරගන්නවා. ඒ කැඳවීම තමයි මම යේසුස් වහන්සේගේ සම්පූර්ණත්වයට පැමිණීම. ඒ පැමිණීම තුළින් මගේ මෙතන එතුමා කියනවා තේජාන්විත උරුමේ ධන සම්භාරයට පංගුකාරයෙක් බවට පත්වීමට මට හැකියාවක් ලැබෙනවා. දැන් මෙතනදී අපි කරුණු කීපයක් අවබෝධ කරගන්න ඕන. මේක ඉංග්‍රීසි භාෂාවෙන් දෙවියන් වහන්සේගේ වචනේ පැහැදිලිව ඉංග්‍රීසි වචනේ සඳහන් කරනවා heavens කියලා. සමහර වෙලාවට හුඟක් කට්ටියට අවබෝධ වෙලා නැහැ. අපි මේ ඉන්නා මේ ලෝකය ත්‍රිපරිමාණම ලෝකයක්. 3 dimensional world. නමුත් මේ විශ්වය මුළු විශ්වයම පරිමාණ 10කින් සංකීර්ණ වෙනවා. සම්පූර්ණ වෙනවා. 4 වෙනි පරිමාණය, 5 වෙනි පරිමාණය. ෂියෝල් එහෙම නැත්නම් මේ පෘථුවියේ මධ්‍යස්ථ ස්ථානයේ තමයි ෂියෝල් කියන්නේ. ඊතර තමයි අපි කියන්නේ අපාය නැත්නම් හෙල් කියන නැත්නම් ෂියෝල් කියන දාස. 4 වෙනි පරිමාණය තමයි අපිට ඇස් වලින් දකින්න බෑ. කන් වලින් ඇහෙන්නේ නැහැ. නමුත් මේ කාමරය තුල මේ පිටස්තර මේ ප්‍රදේශය තුල කාමරෙන් ඔබට ගිහිල්ලා හරි ඉන්න පුළුවන් අති විශාල දේවදූත සංඛ්‍යාව මිලියන්ස් ගණන්. ඒ වගේම යක්ෂාත්ම මිලියන්ස් ගණන් ඉන්න පුළුවන්. ඔය ගිය සතියේ කිව්වේ ඒ 4 වෙනි පරිමාණය. 5 වෙනි පරිමාණය තමයි ෂියෝල් කියනවා මුළු පෘථුවියේ මධ්‍යස්ථව තියෙනා වූ අති හැම ආත්මයක්ම මෙතන තමයි රඳාපවතින්නේ. හැම කිසිවාස් තුළ නැති ආත්මයක්. 6 වෙනි පරිමාණයක් තියෙනවා, 7 වෙනි පරිමාණයක් තියෙනවා, 8 වෙනි පරිමාණයක් තියෙනවා, 9 වෙනි පරිමාණයක් තියෙනවා, 10 වෙනි පරිමාණයක් තියෙනවා. අපි ගත්තොත් එහෙම දෙවෙනි කොරින්ති 12 වෙනි පරිච්ඡේදයේ පාවුතුමා කියනවා පාර්ට් කර ගැනීමෙන් වැඩක් නැති වුවත් මට එය නොකර ඉන්න බැරිය. ඒත් සමිඳාන් වහන්සේ මා දර්ශන හා එළිදරව් ගැන කතා කිරීමයි. දස හතර වසරකට පෙර තුන්වෙනි ස්වර්ගය දක්වා ඔසවාගෙන ලැබුණු කිතුවක මම දන්නේ. තුන්වෙනි ස්වර්ගය. බලහලා තියෙන තුන්වෙනි ස්වර්ගය කියලා මොකක්ද කියන්නේ? Third heaven.
මේ එතුමා කතා කරන්නේ 10 වෙනි පරිමාණය පිළිබඳ. ඔව් කියනවා මේ තුන්වෙනි ස්වර්ගයේදී අඳුරාගත්ත දේවල් මට ලියන්නවත් බෑ. ඒ දක්ව දේවල් අඳුරාගත්ත. මෙතන විශේෂයෙන්ම අපි දකිනවා කියනවා අපි විසිවෙනි පරිච්ඡේදයේ එපිසි පොතේ 1 දෙවියන් වහන්සේ වික්‍රමාවන්ත බලපරාක්‍රම නම් උන්වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ මරණින් උත්ථාන කර ස්වර්ග ලෝකයේ සවකීය දකුණු පස සිංහාසනාගඩු කිරීමෙන් ක්‍රිස්තුස් දෙවියන් වහන්සේට දකුණු පසක් නැහැ. දෙවියන් වහන්සේ මුළු ලෝකෙම නමුත් මෙතන කියන්නේ දකුණු පස කියන්නේ දෙවියන් වහන්සේගේ බලේ දෙවියන් වහන්සේගේ ශක්තියේ ශක්තිය දකුණු පස සිංහාසනාගඩු කරා. දෙවියන් වහන්සේ ශක්තිය පිළිබඳ දෙවියන් වහන්සේ කියන ඒක විශ්වාස කිව්වේ ස්වර්ගයේද මුළු ලෝකයේද බලය මට දීලා තියෙනවා කියලා. අපේ මේ පරිමාණ 10ක් තියෙනවා. අපි ඒක අවබෝධ කරගන්න ඕන. මේ විශ්වය තමයි තියෙන්නේ. ක්‍රිස්තුස් වහන්සේ මරණයෙන් කුරුසේ මැරිලා මරණයෙන් නැගිටලා පළමුව ගියේ මුළු පෘථුවියේ මැදට. එතනදී තමයි ක්‍රිස්තුස් වහන්සේ දක්වා මැරිලා සිටපු සාන්තුරයන් සියලු දෙනාම සිටියේ. ක්‍රිස්තුස් වහන්සේ ඔවුන්ව නිදහස් කරගත්තා. එතුමාගේ ලේ ඔවුන් තුලින් ඔවුන්ව නිදහස් කරගත්තා ඒ සිරගෙන්. බයිබලයේ ප්‍රකාශ කරනවා ක්‍රිස්තුස් වහන්සේ නැගිටිනවා ඔවුනුත් නැගිටලා ඔවුන්ගේ සෝන් බිමෙන් නැගිටලා අලුත් ජෙරුසලමට ගමන් කරා කියලා. ඔවුන් දැන් කොහෙද ඉන්නේ? ක්‍රිස්තුස් වහන්සේ කොහෙද ඉන්නේ? මෙවැනි ප්‍රශ්න අපිට තියෙනවානේ. ඒ නිසා තමයි සහෝදර සහෝදරියනි අපි අවබෝධ කරගන්න ඕන මේ දෙවියන් වහන්සේගේ වචනේ තියෙන සංකීර්ණ භාවය සහ සරල භාවය. හැම දෙයක්ම සංකීර්ණයි. නමුත් මේ සංකීර්ණ දේවල් සරල කරන්නේ තුමාගේ ආත්මය තුලින්. තුමාගේ ආත්මය තුලින් අපිට ප්‍රකාශ කරනවා දෙවියන් වහන්සේගේ මේ සංකීර්ණ වූ විශ්වයේ දෙවියන් වහන්සේගේ මුළු විශ්වයම දෙවියන් වහන්සේ අපිට තේජස සූදානම් කරලා තියෙන දේවල් භුක්ති විඳින්න අපිව සූදානම් කරනවා. ඒ නිසා අපි පළමුව කරුණාවේ ධන සම්භාරය පිළිබඳව අවබෝධ කරගන්න ඕනේ. ඒ තුලින් තමයි යේසුස් වහන්සේ අපිට මේ දේ ප්‍රකාශ කරලා තියෙන්නේ. යේසුස් වහන්සේ අපිට විශේෂයෙන්ම එතුමාගේ කරුණාවේ ධන සම්භාරය එතුමා තුලින් අපිට ප්‍රකාශ වුණා. එතුමාගේ ලේ වැගිරීම, කුරුසේ මැරීම, ලේ වැගිරීම, නැවත මලවුන්ගෙන් නැගිටීම සහ එතුමාගේ ආත්මය අපි තුලට ලබා දීම තුලින් එතුමාගේ වාක්‍යයන් වහන්සේ එතුමාගේ වාක්‍ය අපි තුල ක්‍රියාත්මක කිරීමෙන් දෙවියන් වහන්සේ අපිව මාස්ටර්පීස් එකක්. දෙවියන් වහන්සේ අපිව සූදානම් කිරීමක් කරනවා. මොකටද සූදානම් කරන්නේ? එතුමාගේ යේසුස් වහන්සේගේ සම්පූර්ණත්වයට, එතුමාගේ ස්ටැචර් එකට, මෙෂර් එකට, එතුමාගේ සම්පූර්ණත්වයට අපිව ගෙනල්ලා අපිව මේ කරුණාවේ ධන සම්භාරය මේ ලෝකෙදී අපි අත්දකින්න ඕන. කරුණාවේ ධන සම්භාරය. ඒ කරුණාවේ ධන සම්භාරය අපි අත්දැක්නොත්, අපිට ලබා ගත්තොත් තමයි අපි ඊළඟ පියවරට යන්න පුළුවන්. ඊළඟ පියවර තමයි තේජසේ මෙතන කියනවා. තේජාන්විත උරුමේ ධන සම්භාරය. තේජාන්විත උරුමේ ධන සම්භාරයට පංගුකාරයෙක් වෙන්න පුළුවන් අපි එතුමාගේ කරුණාවේ ධන සම්භාරය හරියට අත්දැක්කොත් පමණයි. ඒ කරුණාවේ ධන සම්භාරය අත්දකින්න පුළුවන් වන්නේ යේසුස් වහන්සේගේ ඒ පූජාව තුලින් ගැලවීම ලැබීම පමණක් නෙවෙයි, එතුමාගේ ආත්මය අපි තුළට වගුරලා ඒ ආත්මය තුළ තියෙන දෙවියන් වහන්සේගේ වචනය, ආත්මය වචනය කියන එකක්. සුද්ධාත්මයන් වහන්සේ
දෙවියන් වහන්සේගේ ආත්මය වාක්‍ය එකක් දෙකක් නෙමෙයි. සුද්ධාත්මයන් වහන්සේ දෙවියන් වහන්සේගේ ආත්මය සුද්ධාත්මයන් වහන්සේ. ඉතින් දෙවියන් වහන්සේගේ ආත්මය දෙවියන් වහන්සේගේ වචනේ එකක් දෙකක් නෙමෙයි. සුද්ධාත්මයන් වහන්සේ ක්‍රියාත්මක වෙනවා කියන්නේ දෙවියන් වහන්සේගේ වචනේ ක්‍රියාත්මක වෙනවා. දෙවියන් වහන්සේගේ වචනේ ක්‍රියාත්මක වෙනවා කියන්නේ දෙවියන් වහන්සේගේ ක්‍රියාවලිය කරුණාවේ ඒ තේජාන්විත ධර්ම ධනස්කම්භාරේ ක්‍රියාත්මක වෙනවා. එතකොට අපි පියවරෙන් පියවර ඒ යේසුස් වහන්සේගේ ස්වරූපයට අපි ගොඩනගෙනවා. ඒ ගොඩනගෙන අපි ඊළඟ පියවර වෙන්නේ දෙවියන් වහන්සේගේ මේ තේජසේ ධන සම්භාරය. මුලදී කිව්වේ දෙවියන් වහන්සේගේ තේජස මේ ලෝකෙට සීමා වෙලා නැහැ. මුළු විශ්වය තුල ඒ පරිමාණ 10ක් තියෙනවා. ඒ පරිමාණ පිළිබඳ අවබෝධ කරගත්තොත් අපි දකිනවා විශේෂයෙන්ම අපේ ජර්නි එක ඉස්සරහ තියෙන. අපේ මාර්ගය ඉස්සරහ මොකද තියෙන්නේ? අපි දෙවියන් වහන්සේ අපිව සූදානම් කරන්නේ මොකටද? අපිට බයක් ඇති වෙන්නේ නැහැ. මරණ බයක් ඇති වෙන්නේ නැහැ. අරකට බය වෙලා මේකට බය මරණ බයක් ඇති වෙන්නේ. මොකද අපි ඉස්සරහ දෙවියන් වහන්සේ අපිට සූදානම් කරලා තියෙන දේ අපි පැහැදිලිව අවබෝධ කරගෙන ඉන්නවා. අපි ඉන්නේ ත්‍රිපාවන ලෝකයක්. පස්වෙනි පරිමාණයට කවුද යන්නේ? ඒ නිසා අපි මේ අවබෝධය ලබා ගත්තාම අපිට පුළුවන් මේ දෙවියන් වහන්සේගේ තේජසේ ධන සම්භාරයේ පංගුකාරයන් වෙලා දෙවියන් වහන්සේ ගමන් මාර්ගයේ ගමන් කිරීමට අපිට ලබාගත හැකි අත්දැකීමක් ලබා ගන්න. ඒ නිසා තමයි මෙතන කියන්නේ විශේෂයෙන්ම ක්‍රිස්තුස් වහන්සේගේ මරණය තුලින් ඒ පූජාව තුලින් එතුමා අපිට එතුමාගේ සුද්ධාත්මයන් වහන්සේ ලබා දුන්නා. දෙවියන් වහන්සේ සුද්ධාත්ම. ඒ නිසා අපේ ගැලවීම තියෙන්නේ අපේ හැකියාවන් මත නෙමෙයි දෙවියන් වහන්සේගේ ක්‍රියාවලිය මත. සුද්ධාත්මයන් වහන්සේගෙන් දෙවියන් වහන්සේ කරනා වූ ක්‍රියාවලිය මත. ඒ ක්‍රියාවලිය නිසා අපිට ඒ ක්‍රියාවලිය අපිට ලැබෙන්නේ දෙවියන් වහන්සේගේ කරුණාවේ ධන සම්භාරයේ පංගුකාරයෙක් වෙලා පියවරෙන් පියවර ඒක අත්දැකලා අපි ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේ අපිව මාස්ටර්පීස් එකක් කරනවා. මාස්ටර්පීස් එක මොකද? මාස්ටර්පීස් එක කියන්නේ ඔරිජිනල් එකට සමාන වෙන්න ඕන. අපිව මාස්ටර්පීස් එකක් කරන අර ඔරිජිනල් එකට සමාන. ඔරිජිනල් එක යේසුස් වහන්සේගේ සම්පූර්ණත්වයට. ඒකට අපිව ගෙනත් පස්සේ අපිට පුළුවන් ඒ දෙවියන් වහන්සේගේ තේජසේ ධන සම්භාරයේ උරුමකාරයෙක් වීමට හැකියාව ලබන්න. එහෙම ලැබියාව ලබන්න තමයි මෙතුමා කියන්නේ අපිට ඒ ප්‍රඥාව දෙවියන් වහන්සේ පිළිබඳ අවබෝධ කර ගැනීම ප්‍රඥාව නිසා විදර්ශන ශක්තිය. එතකොට ඒක ලැබුණයි කියන්නේ අපි අවබෝධ කරගන්න අපි වටේ සිදුවෙන දේවල්. කොරෝනා වෛරස් එකක්ද ආර්ථික පරිහානියක්ද මේවා ඒව ගැන අපිට ප්‍රශ්නයක් නැහැ. අපි අවබෝධ කරගන්න අපි මේ විශ්වය පාලනය කරන්නා වූ දෙවියන් වහන්සේ අපේ දෙවියන් වහන්සේ. මේ විශ්වය මෙව්වා වූ දෙවියන් වහන්සේ අපේ දෙවියන් වහන්සේ. ඒ තේජාන්විත ධන සම්භාරයට පාලනය කරන්නා වූ තනන් වහන්සේ අපේ දෙවියන් වහන්සේ. එහෙමනම් අපිට විශ්වාසයක් අදිෂ්ඨානයක් බලාපොරොත්තුවක් තියෙනවා මෙවැනි දෙවි කෙනෙක්ගේ කැඳවීම තමයි අපිට ලැබිලා තියෙන්නේ. මෙවැනි දෙවි කෙනෙක්ගේ පංගුකාරත්වය මෙවැනි දෙවි කෙනෙක්ගේ තෝරා ගැනීමක් අපි අරක් වෙලා තියෙනවා. ඒ නිසා අපිට බයක් ඇති වෙන්න විදියක් නෑ. මේ විශ්වය පාලනය කරන්නා වූ තනන් වහන්සේ මේ විශ්වයේ ක්‍රියාත්මක කරන වූ තනන් වහන්සේ අපි ගැන හැඟීමක් අවබෝධයක් තියෙනවා. අපි ගැන හැඟීමක් තියෙනවා අවබෝධයක් තියෙනවා. එතුමාගේ හස්තය අපි තුල වැටි ක්‍රියාත්මක වෙනවා. එහෙමනම් සහෝදර සහෝදරියනි අපිට අර පියවර අනුගමනය කරා නම් අපි හරියාකාරව දෙවියන් වහන්සේගේ කරුණාවේ ධන සම්භාරය භුක්ති විඳලා අවබෝධ කරගෙන පියවරෙන් පියවර එතුමාගේ සම්පූර්ණත්වයට ආවනම් අපිට හැකියාවක් ලැබෙනවා දෙවියන් වහන්සේගේ තේජසේ ධන සම්භාරය හරියාකාරව අවබෝධ කරගෙන ඒ භුක්ති විඳීමේ මාර්ගයට වැටෙන්න. එහෙම වැටුනොත් එහෙම අපිට කිසි භයංකර තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. අපිට තියෙන අදිෂ්ඨානයක් සහ බලාපොරොත්තුවක් ජයග්‍රහණයක් තමයි නිරන්තරයෙන්ම තියෙන්නේ. අන්න ඒ නිසා තමයි සහෝදර සහෝදරිනි අපි අවබෝධ කරගන්න ඕන මේ ත්‍රිපරිමාණ ලෝකයේ පමණක්
ගැන අපි හිතුවොත් එහෙම අපේ කාලෙත් හිතුවොත් එහෙම අපිට දෙවියන් වහන්සේ සූදානම් කළා දේවල් ගොඩක් දේවල් අපිට ලබා ගන්න හැකියාව නැති. මම විශ්වාස කරනවා දෙවියන් වහන්සේගේ කැඳවීම ලැබපු දෙවියන් වහන්සේගේ සෙනගට ඒ හැකියාවේ බලාපොරොත්තු ලැබිලා තියෙනවා. ඒ නිසා සහෝදර සහෝදරනි දෙවියන් වහන්සේගේ කරුණාවේ ධන සම්භාරයේ භුක්ති විඳ දෙවියන් වහන්සේගේ ඒ ක්‍රියාවලියේ සම්පූර්ණත්වය රත්ව ක්‍රිස්තුස් වහන්සේගේ ස්වරූපයට සම්පූර්ණ වුණොත් එම අපිට පුළුවන් වෙනවා දෙවියන් වහන්සේගේ තේජසේ ධන සම්භාරයේ භුක්ති විඳලා ඒ බලාපොරොත්තුව ලබාගෙන ඒ ගමන් මාර්ගයට පිවිෂ්ඨ වෙලා දෙවියන් වහන්සේගේ කැඳවීම තුළින් ශක්තිමත්ම හැම දෙයකටම මුහුණ දීලා දෙවියන් වහන්සේගේ දරුවන් හැටියට ප්‍රකාශනය පියාඥා කරනවා. අපගේ ආදරණීය පියාණන් වහන්සේ වහන්සේගේ කරුණාව අපිට ලැබිලා තියෙනවා. දෙවියන් වහන්සේ වහන්සේ මේ විශ්වය පාලනය කරන තරම් වහන්සේ. ඒ නිසා මේ වචනය ඔබ වහන්සේගේ දරුවන්ට පැහැදිලි කරන්න. මේ වචනය ඔබ වහන්සේගේ දරුවන්ට හරියට ප්‍රකාශ කරන්න. මේ වචනය ඔබ වහන්සේගේ වචනය තුලින් ඔවුන්ට ඔවුන්ගේ ජීවිතය දෙවියන් වහන්සේ සූදානම් කරලා තියෙන ඒ කරුණාවේ ධන සම්භාරය අත්දැකීමටත් ඒ තේජසේ ධන සම්භාරය උදෙසා ගමන් කිරීමටත් හැකියාව නිරන්තරයෙන්ම ලැබේවා. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්.